නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අපට මේ උතුම් ධර්ම මාර්ගය ගැන කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි බලාපොරොත්තු වෙනවා ධම්මෝෂධ සද්ධර්ම දේශනා මාලාව නමින් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන බොහොම ලස්සන ගැඹුරු දහම් කරුණු විස්තර ටිකක් හැම දිනාටම කියා දෙන්න. මේ ධර්ම දේශනා මාලාවේදී අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී නෙත්තිප්පකරණය ඇසුරු කරගෙන ඒ සඳහන් වන්නා වූ බොහොම වටිනා සොඳුරු දහම් කරුණු ටිකක් ඉගෙන ගන්නට. නමුත් අද අපි කල්පනා කළා මුලින්ම බුදුරජාන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන්නේ ධම්සක් පැවතුම් සූත්‍රය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් උතුම් අරහත් පිහිටවීම පිණිස දේශනා කොට වදාළ ඒ බුද්ධ දේශනාව අපි අහලා තියෙනවා අනත්ත් ලක්ෂණ සූත්‍රය වශයෙන්. මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ කියා දෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන. මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ ඒ කෙරෙහි ඇල්ම දුර වෙන ආකාරයට නුවණින් විමසන්ට පස්වග මහණුන්ට කළ අපුරු දේශනාවක්. දැන් අපිට මේ පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගද්දී අපි පොඩ්ඩක් කාල වේලාව අරගෙන ඉගෙන ගද්දී වටිනවා. ඒ නිසා අපි කල්පනා කළා වැඩසටහන් 5කදී මේ පංච උපාදානස්කන්ධය කියා දෙන්නේ. එතකොට අද කියා දෙන්නේ රූපය ගැන. එතකොට ඔබ කල්පනා කරන්න මේ පළවෙනි වැඩසටහන. ඊළඟ එක දෙවෙනි එක. ඊළඟ එක 3 4 5 විදිහට මේ විදිහට වැඩසටහන් 5කදී ඔබට ඉගෙන ගන්න පුළුවන් රූපය ගැන. ඊළඟ දවසේ වේදනාව, ඊළඟ දවසේ සංඥාව, ඊළඟ දවසේ චේතනාව, ඊළඟ දවසේ විඥානය ආදී වශයෙන්. මේ විදිහට අපිට වැඩසටහන් 5කදී මේ ගැන ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ ධම්මෝෂධ සද්ධර්ම දේශනා මාලාවේ නෙත්තිප්පකරණය ඇසුරු කරගෙන බොහොම ලස්සන ගැඹුරු දහම් කරුණු ටිකක් සාකච්ඡා කරන්නට කියා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, ඔබටත් මේ අත්දැකීම ඇති, අපිටත් මේ අත්දැකීම තියෙනවා. මොකක්ද? සාමාන්‍යයෙන් බදුළු බණ්ඩාර වලට කෝච්චියේ යද්දී, ඒ වගේම තමයි සමහර රටවල් වල වාහනයක වෙද්දී යද්දී, සමහර වෙලාවට කෝච්චි වල යද්දී
උමම් මාර්ග හම්බෙනවා. මේ උමගක් තුලින් ගමන් කරද්දි මොකද වෙන්නේ? මහා කට්ට කළුවරක් ඇති වෙන්නේ. ළඟ ඉන්න කෙනා පේන්නේ. සම්පූර්ණම අඳුර වෙලා යනවා. ආලෝකේ නැති වෙච්ච නිසා සම්පූර්ණ අන්ධකාරයක් තමයි එතන පවතින්නේ. පුංචි ළමයි නම් හොඳටම බය වෙනවා. පොඩි දරුවෝ හොඳටම බය වෙනවා. කෑග ගහ හිටපු පොඩි උන් ටික මොකද වෙන්නේ? එකපාර හද්ද නැතුව යනවා අර කට්ට කළුවරේ යද්දි. ඒ වගේම තමයි අමාවකටත් මහා කට්ට කළුවරක් තියෙනවා. ඒ වෙලාවට කවුරු හරි ඇහැට ඇඟිල්ලෙන් යන්නත් අපිට පේන්නේ. ඒ ඇයි? ඒ තරම් අන්ධකාරයක් තියෙනවා. ඊටත් වඩා අන්ධකාරයක් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒ අන්ධකාරයක් අපේ ජීවිතය තුළ තියෙනවා කියලා දකින්නටත් බැරි තරමේ අන්ධකාරකින් අපේ හිත වැහිලා තියෙනවා. මේ නෙත්තිප්පකරණේ චූටි කාරණයක් සඳහන් වෙනවා මෙන්න මේ අවිද්‍යා අන්ධකාරය ගැන. කොහොමද කියා දෙන්නේ? ඒ තමයි සියලු ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය. මේ ලෝකයේ තියෙන ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම අවබෝධ නොකරවන ලක්ෂණය අවිද්‍යාවයි කියලා. ඒ කිව්වේ මොකක්ද? මේ ලෝකේ තියෙන දේවල් තියෙන අපේ ජීවිතේ අපිට දකින්න කරන්න ලැබෙන මේ ලෝකේ රූප, අපිට අහන්න ලැබෙන දේවල්, අපි රස විඳින දේවල්, අපි පහස ලබන දේවල්, අපි හිතින් හිතන දේවල්, ඒ දේවල් එක්ක අපේ හිතක තුල සිද්ධ වෙන දේවල් ගැන ඊට පස්සේ මෙන්න මේ ලෝකේ පවතින මේ ධර්මතාවයන් ගැන ඇත්ත. ඒ අයුරින් ඒවයි තියෙන ඇත්ත ඒ අයුරින් අවබෝධ නොවීමක්, ප්‍රකට නොවීමක්, තේරුම් නොගැනීමක් වේද. ආන්නයකට කියනවා මොකක්ද? අවිද්‍යාව කියලා කියනවා. එතකොට මේ අවිද්‍යාවට අපේ හිතක තියෙන අන්ධකාරයට මේ ඇත්ත විදිහට අපිට පේන්නේ නැත්තම් ඒකට ආසන්න කරුණු ඒකට හේතු මොකක්ද කියලා කියා දෙන්න. ඒවට කියනවා මොකද්ද? සංඥා සතරක් වෙච්ච සංඥා විපල්යාස කියලා. එකපාර එහෙම ඇහුවාම මේ මොකක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හතරක් වෙච්ච මේ සංඥා විපල්යාස කියන්නේ මොනවද කිව්වහම කලබල වෙන්න පුළුවන්. කලබල වෙන්න දෙයක් නැහැ. අපි චුට්ට මේ ගැන අපි ක්‍රමානුකූලව ඉගෙන ගමු. පින්වතුනි, මේ කාලේ සාමාන්‍යයෙන් දන්න අඳුරනකට ගෙදරකට ගිය වෙලාවකට හරි නිකමට හරි ඒ ගෙදරින් අනේ ඉන්න කියලා ඉවරලා තේ කහට එකක් දෙන්න ගියාම කොච්චර ඇඟ හිරි වැටෙනවද? බොන්දෝ නොබන්දෝ කියලා අපිට කල්පනා වෙනවා. ඊට පස්සේ තේක දෙන මිනිස්සයා ගැන අනේ වෙනද නම් අපි කල්පනා කළේ අනේ කොච්චර ගුණවන්ත මිනිස්සෙක්ද මේ හොඳට ආගන්තුක සත්කාර දන්නව නේද කියලා වෙනද කල්පනා වුණ අපේ හිතට දැන් එකපාර තේක දෙන්නේදී අපිට කල්පනා වෙන්නේ මුන්දට කොරෝනද දන්නේ. ඊට පස්සේ මේක පේන්න අහක දාන්නත් බෑ බොන්නත් බෑ. දැන් හරි ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. ඒ ඇයි? මේ බලන්න මරණ බයත් එක්ක අපේ හිතට වෙච්ච දේ. අපේ හිත තුලින් උපදින සිතිවිලි ධාරා බලන්න.
හැබැයි පින්නතුනි අපි නුවණ පාවිච්චි කරලා කටයුතු කරන්නටත් කල්පනාව තියෙන්න ඕනේ. එහෙමනම් මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පහක් ගැන කියා දෙනවා. 6ක් නෙමෙයි 7ක් නෙමෙයි 8ක් නෙමෙයි 5යි. මොනවද මේ පහ? මේ ඇඟිලි පහ ඔහොම අරගත්තොත් ඔබට මතක තියාගන්න පුළුවන් පළවෙනි එක තමයි රූපය. ඊළඟ එක තමයි විඳීම. ඊළඟ එක හඳුනා ගැනීම. ඊළඟ එක චේතනාව එහෙම නැත්නම් සංස්කාර කියනවා. ඊළඟ එක විඥාන එහෙම නැත්නම් සිත. මෙන්න මේ පහ ගැන අපූර්ව විස්තරයක් මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ සඳහන් වෙනවා. එහෙමනම් අද අපි ඉගෙන ගන්නේ කුමක් ගැනද? රූපය ගැන. මේ රූපය ගැන අපි ඉගෙන ගද්දී අපි කල්පනා කරගන්න ඕනේ අපි මේ රූපය ගැන සමහර කාරණා අපි දන්න නිසා සමහරලාට විස්තර වශයෙන් අපි කියන්න දෙන්න ඉඩ. බුදුරජාන් වහන්සේ මේ දේශනාව කළේ බරණැස ඉසිපතනේදී පස්වග මහණුන්ට. මේ රූපය ගැන පුදුම ලස්සන විස්තරයක් කියා දෙනවා. පින්නතුනි අපි මේ ලෝකෙ දිහා බලන්න ඕනේ ඇස්සන්ද මිනිස්සු විදියට නෙවෙයි. ඇස් ඇති මිනිස්සු විදියට මේ ලෝකේ ඇත්ත විදියට දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපම් භික්ඛවේ අනාත්තා. මහණෙනි මේ රූපය අනාත්මයි. මේ රූපේ පවතින මේ අනාත්ම බව ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද කියා දෙන්නේ? රූපංච හිදම් භික්ඛවේ අත්ථා අභවිස්ස. මහණෙනි මේ රූපය ආත්මයක් වුණා නම් කුමක් වුණා නන්ද? මේ රූපය ආත්මයක් වුණා නම් මේ බලන්න මේ රූපය ආත්මයක් වුණා නම් බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මෙන්න මෙහෙම. නයිදං රූපං ආබාධාය සංවත්තේය. ඔන්න හොඳට අඳුර ගන්න ඕන කාරණයක්. මේ රූපය ආත්මයක් වුණා නම් මේ රූපය ලෙඩ වෙන්නේ. මේ රූපය අසනීප වෙන්නේ. එහෙනම් මේ රූපය අනාත්ම දෙයක් වෙච්ච හින්දායි මේ රූපය ලෙඩ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. ඊට පස්සේ කියා දෙනවා මේ තව කාරණයක්. ඒ තමයි මේ රූපය ආත්මයක් වුණා නම් ඒ කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් වුණා නම් හේතුඵල ධහමට අයිති නැති දෙයක් වුණා නම් මේ රූපේ හැබෑවටම කවුරු හරි මවපු දෙයක් වුණා නම් බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මේ රූපේ ආත්මයක් වුණා නම් එහෙනම් මොකද වෙන්නේ? ලබ්භේතච රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා හෝසීති. මේ රූපයේ ආත්මයක් වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආබාධ පිණිස පවතින්නේ. ඒ වගේම තමයි මේ රූපේ ආත්මයක් වුණා නම් අපිට පුළුවන් මේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මාචකෝ භික්ඛවේ රූපං අනත්තා. මහණෙනි මේ රූපේ යම් ආකාරයකින් අනාත්මද? ඒ අනාත්ම නිසා තමයි කියනවා
තස්මා රූපං ආබාධාය සංවත්තති. මේ රූපය ආබාධ පිණිස පවතින. නච ලබ්බති රූපේ එවම් මේ රූපං හෝතු එවම් මේ රූපම් අහෝසීති. මේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපට ලබන්නට බැරි මේ රූපය අනාත්ම දෙයක් නිසා කියලා අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට වදාළා. පින්වතුනි දැන් අපි මේ රූපය ගැන ආත්මයි කියන හැඟීම තිබුණාම තමයි අපිට මේ වගේ අදහස් ඇති වෙන්නේ. ඒ තමයි අපි මැරුණට පස්සේ මේ ජීවිතේ සදාකාලික වෙනවා. එහෙම නැත්නම් මේ රූපය ගැන මම කියන හැඟීම අපි තුලට තියෙන්නේ මොකක් හින්දාද? මේ ආත්මයි කියන හැඟීම නිසා. මෙන්න මේ හැඟීම් එක්ක මොකද වෙන්නේ? මේ රූපේ කවුරු හරි කෙනෙක් විසින් උපද්දවපු දෙයක් කියලා කල්පනා කරද්දී මොකද වෙන්නේ? එයා මේ රූපෙට බැඳිලා මේ රූපය ගැන රැවටීමකටපත් වෙනවා. මම ඔයගලන්ට චූටි සිද්ධියක් කියා දෙන්නම්. මේක අපහසු පහසයකට කියනවා නෙවෙයි. මෙන්න බලන්ට රූපය ගැන නොදන්නාකමත් එක්ක මේ ලෝකෙට සිද්ධ වෙන දේ. අපේ ගම් පළාතේ මේ කාලේ මේ කොරෝනා වෛරසයත් එක්ක පිරිසක් ඇවිල්ලා අපේ ගෙදරින් ඉල්ලලා තියෙනවා සුදු රෙදි කෑල්ල. ඒවා සුදු රෙදි කෑල්ල මොකටද කියලා අහුවාම කියලා තියෙනවා. ඒගොල්ලෝ අදහන ඒ ආගමේ අදාළ යාල පූජනීයත්වයෙන් සලකන ග්‍රන්ථයක් තියෙනවනේ. ඒක තමයි ඉතින් මැවිලි ගැනයි මේ ඔක්කොම විස්තරي තියෙන්නේ. ඉතින් මේ පොත පෙරලද්දී ඒ පොත ඇතුලේ කෙස් ගහක් තිබිලා හම්බුනොත් හරි ඇහි බැමු පිහාටුවක් තියලා හම්බුනොත් හරි ඒක ලැබෙන්නේ සුද්ධවන්ත වූ මිනිස්සුන්ටය කියලා. මහා වාසනාවන්ත අයට කියලා. ඉතින් දැන් ඒ කියන්නේ දැන් මේ පොතක් කියවද්දී ඕකේ අපේ ඇහි බැම් කෑල්ලක් කෙස් ගහක් එහෙම වැටෙනවනේ. දැන් පිටු පෙරලද්දී කෙස් ගහ හරි ඇහි බැම් හරි මේ ඒ පොතාසේ තියලා හම්බුනා මේ මොකද කරන්නේ? ඒක තම්බල ඉවර වෙලා සුදු රෙදි කෑල්ලකින් පෙරලා ඒ වතුර එක බිව්වහම කොරෝනා හැදෙන්නේ නැතේ කියලා. මේ කල්පනා කරලා බලන්ට මේ රූපය ගැන තියෙන මෝහය ගැන කල්පනා කරලා බලන්න. මේ බලන්ට රූපය ගැන අවබෝධය ඇති කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් කුමක්ද කියා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුමක්ද? ඔබ නිතර නිතර කල්පනා කළ යුතුයි මේ රූපය ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය මා ඉක්මවල නෑ කියලා. බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා නිතර නිතර මේ රූපය ගැන හිතන්න කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ අපිට වදාලා මේ කය කියලා කියන්නේ ලෙඩ රෝගවලට කැදැල්ලක් කියලා දේශනා කළා. මේ බලන්න දැන් මේ රූපේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ අපිව මෝහණයටපත් කළාද? නැහැ. මේ රූපේ ඇත්ත විදිහට බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා. ඒ වගේම තමයි අපි කල්පනා කරලා බාන්න ඕනේ අපි කියා දුන්නා මේ ලෝකේ ඇත්ත මේ ලෝකේ පවතින සත්‍ය ඒ සත්‍ය ස්වභාවය ප්‍රකට නොකර ඒ සත්‍ය අපිට වහලා දානවද? ඒ තමයි අවිද්‍යාව කියන්නේ. ඒතකොට මේ අවිද්‍යාව ඇතිවෙන්න ආසන්න කාරණාව කියලා පෙන්වා දෙන්නේ මොකක්ද? සතරක් වෙච්ච සංඥා විපල්යාසයි. එහෙමනම් අපි කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අපි මේ රූපේ දිහා නිත්‍ය දෙයක් කියලා බලද්දී නිත්‍යයි කියලා කියන්නේ සාස්වත දෙයක් කියලා.
මේ රූපය ස්ථීර දෙයක්, සදාකාලික දෙයක් කියලා අපි මේ රූපෙ දිහා බැලුවොත් මොකද වෙන්නේ? අපි නිවනින් බැහැර වෙනවා. නිවන් මඟ මතු වෙන්නේ. ඒ වගේම තමයි අපි කියනවා අර සතර විපල්යාසවල එක දෙයක් තමයි මේ රූපේ මේ ජීවිතේ නිට්ටයයි කියලා දකින්න එක. ඒ කියන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා දකින්න. දුක් දේ සැපයි කියලා දකින්න. ඒ වගේම තමයි අනාත්ම දේ ආත්මයි කියලා බලනවා. ඒ වගේම තමයි මේ විදිහට යම් කෙනෙක් මේ රූපේ දිහා ඒ විදිහට බලනවා නම් එයාට මේ නිවන් මඟ වැහෙනවා. එහෙනම් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන කුමකටද? මෙන්න මේ රූපේ දිහා අන්‍ය ආකාරයට වැරදි කෝණයකින් දකින්න හුරු වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ පහුගිය කාලේ අර අපිට යහන්ට ලැබුණා ලෙබනන් වල ඉඳලා පුංචි දරුවෙක් මම හිතන්නේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න මේ ගෑනු දරුවෙක් එයා එහි ඉඳන් කියනවා මේ කොරෝනා රෝගය සම්බන්ධව අපේ රටේ ජනාධිපතිතුමන් ආරක්ෂක හමුදාව සෞඛ්‍ය සේවාවල අය ඉතින් කටයුතු කරන විදිහ හරි ප්‍රශංසනීයයි. ඒ වගේ මේ දරුවා කියනවා එයාලට ඒ ආරක්ෂිත බව නැති වෙලා තියෙන ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් ඒ දරුවෝ මේ රටට එන්න කැමති ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා ශ්‍රද්ධායක හරහා. ඉතින් මම දැක්කා ඒ ශ්‍රද්ධා ටීවී එකේ ඒක විකාශනය වෙනවා. ඉතින් මම හිතනවා ඒක අහගෙන ඉද්දි අම්මලා තාත්තලා වෙච්ච අයටත් සමහරලාට දුවලා අම්මලා තාත්තලා ඉන්න අය ඉතින් ලොකු සංවේගයක් ඇති වෙනවා ඇති. ඒ වගේම තමයි මේ රටේ නායකයෝ වෙච්ච අයටත් ඒගොල්ලෝ අම්මලා තාත්තලානේ. ඒගොල්ලන්ටත් මොකද වෙන්නේ? හැඟීම්බර බවක් ඇති වෙනවා. මේ බලන්න මේ ජීවිතයක ස්වභාවය. ඒ වගේම තමයි මේකත් මේ ජීවිතයක් ලැබීම තුළ අපිට මරණයේ ඉදිරියේ ඇති වෙන මේ රූපය මුල් කරගෙන ඇති වෙන එක්තරා ආදීනවයක්. ඒ වගේම තමයි ඔබ දකින්නට ඇති මිනිස්සු මේ කොරෝනා රෝගයෙන් සමහර රටවල් වල මැරුණාම මැරෙන්නේ එක්කෙනා දෙන්න විදිහට නෙවෙයි. මැස්සු වගේ. බල්ලු බලල්ලු වගේ. ඒ මරණයටපත් වුණාට පස්සේ මිනි 1000 මිනි 2000 මිනි 3000 කන්ටේනර් පෙට්ටි වලින් අරගෙන ඇවිල්ලා ලොකු වලවල් කපලා ඒ වලවල් වලට ඒ මිනි ටික හලනවා. ඔබ කල්පනා කරන්න ඒ අතර අපේ රූපයක් තිබුණා නම් වෙන්න බැරිද? අර පොලිතින් එකකින් කවර් කරලා වහලා අපේ මිනිහත් ඒ අතර තිබුණා නම් ඊට පස්සේ පොළවට වැටුණට පස්සේ කාලයක් ගත වෙද්දි මේ රූපයට කුමක්ද සිද්ධ වෙන්නේ? අපි හිතමුකෝ මේ මිනිය පොළොව උඩ තිබුණාය කියලා. පොළොව යට නෙමේ පොළොව උඩ තිබුණාය කියලා කල්පනා කරන්න. මේ රූපය පොළොව උඩ තිබුණා නම් මොකද වෙන්නේ? දවස් 3ක් 4ක් යද්දි කුණු වෙලා කුණු ගඳ ගහන්න ගන්නවා. ඊට පස්සේ හිවල්ලු උකුස්සු සත්තු ඇවිල්ලා මේ ශාරීරියේ කොටස් කඩ කඩ කණ්ඩ ගන්නව උන්ට මේ ශාරීරියේ බත් මුලක් වෙනවා. තවත් දවස් ගාණක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇට සැකිල්ල මතුවෙලා මස් වැදිලිත් එක්ක නහරවැල් පිරිච්ච සැකිල්ල තියනවා දකින්න ලැබෙනවා. බුදුරජාන් වහන්සේ අපිට කියා දෙනවා තමන්ගේ ශරීරයත් ඒ මුත ශරීරයත් එක හා සමානයි කියලා.
ඒ මృత ශරීරයත් ආහාර නිසා හටගත්ත දෙයක්. ආහාර නැතිවීමෙන් නැති වෙන එකක්. තමාගේයි සලකන මේ ශරීරයත් ඒ මృత ශරීරයත් සමාන කරලා බලන්න කියලා කිව්වා. තමන්ගේයි සලකන මේ ශරීරයත් ආහාර නිසා හටගත්ත ආහාර නැතිවීමෙන් නැති වී යන ස්වභාවය යුක්තයි. ඒ මලකුණේ ස්වභාවය ඉක්මවල නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. තවත් දවස් ගාණක් ගත වෙද්දි මොකද වෙන්නේ? අර සොහොනේ දකින්ට ලැබෙනවා නහරවැල් ලේ තැවිරිච්ච ඇටසැකිල්ල. තවත් දවස් ගාණක් ගත වෙද්දි මොකද වෙන්නේ? නහරවැලුත් නැහැ, ලේ තැවිරිච්චෙත් නැති සුදු පාට වෙච්ච ඇටසැකිල්ල දකින්ට ලැබෙනවා. තවත් දවස් ගාණක් යද්දි මොකද වෙන්නේ? හිස් කබල තව ගහක් යට. අත්කටු ටික කනත් මැද වම් කකුල පාරගාව දකුණු කකුල තවත් තැනක. සමහරවල් වලට ඒ ඇටසැකිල්ලේ ඇඟිලි ගහක් උඩ ඇයියේ උකුස්ස රාජාලි අරගෙන ගිහලා කන්න ගහස් උඩ දාලා මේ ශාරීරියේ කොටස් ටික තැන් තැන් වල තවත් දවස් ගාණක් යද්දී කනත්ත බලන මිනිසයා රේක්ක කරලා මේ ශරීර ඔක්කොම ඇටකටු ගොඩ හිස් කබල් ගොඩ එක ගොඩකට ගොඩ ගහලා තියෙනවා. මේ අතරින් තමන්ගේ එක අනුන්ගේ එක දැන් හොයාගන්නටත් බෑ. තවත් දවස් ගණන් අවුරුදු ගණන් ගත වෙද්දි මේක මොකද වෙන්නේ? හුණු වෙලා යනවා. පස් වෙලා යනවා. එහෙනම් කල්පනා කරන්න මේ මහ පොළොවේ මැරිච්ච කෝටි ගාණක් මිනිසුන්ගේ හිස් කබල් ටික එහෙමම තිබුණා නම් දිරන්නේ නැතුව යණ යන තැන අපිට ගල් කැට වෙනුවට හම්බෙන්නේ ඔලු ටික. කල්පනා කරලා බලන්න මේ ජීවිතයේ ඇත්ත. එතකොට මේ නවසීවතිකය කියලා කියන්නේ අසුබේට අයිති එකක්. අසුබේට අයිති එකක්. එහෙනම් අපේ ජීවිතයේ අර සංඥා විපල්යාස වල තව එකක් තමයි අසුබදී සුබ විදියට දකින්න. මේ ලෝකේ අසුබ වූ දේ අපේ හිත දකින්නේ කොහොමද? සුබ වූ දෙයක් විදිහටයි. එහෙනම් බුදුරජාන් වහන්සේගේ කායානුපස්සනාව තුළ මේ කය ගැන මේ ජීවිතය ගැන සුබ විදියට දකින්නවද? ඒ වැරදි දැක්ම බැහැර කරලා මේ රූපේ ඇත්ත ගැන පෙන්වා දෙනවා. අර සතර විපල්යාස දුරු කරලා දාන්නේ සතර සතිපට්ඨානෙ. ඒ වගේම තමයි අපේ ජීවිතේ හටගන්න මේ සැප දුක් උපේක්ෂා වේදනා ගැන ඒවයේ ඇත්ත දකින්න විදියට හිත දියුණු කරන භාවනාව තියෙන්නේ සතර සතිපට්ඨානෙ. ඒ වගේම තමයි මේ සිත ගැන හේතුඵල ධම ගැන අවබෝධය ඇති වෙන විදිහට හිත වඩන ක්‍රමයේ තියෙන්නේ කොතනද? මේ සතර සතිපට්ඨානෙ තුලයි. පින්නතුනි අපි මේ රූපය මේ ජීවිතය ගැන අසුබදී සුභ විදියට දකිනවා නම් එතන තියෙන සංසාරي. ඒ වගේම තමයි අපි අනිත්‍යදී නිට්ටය විදියට දකිනවා නම් එතන තියෙන සංසාරී සැකස්ම. ඒ වගේම තමයි අපි මේ ජීවිතයේ දිහා බලනවා නම් දුක්දී සැපක් විදියට දකිනවා නම් එතන තියෙන සංසාරී සැකස්ම. ඒ වගේම තමයි හේතුන්ගෙන් සකස් වෙච්ච මම මගේ කියන දේන් හිස් වෙච්ච මේ ජීවිතයේ දිහා මම මගේ ආත්මයයි කියලා බලනවා නම් ඒ වැරදි දැක්ම තුල ඇති වෙන්නේ කුමක්ද? සංසාරයයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි මේ රූපේ ඇත්ත ගැන පෙන්වා දෙන්නේ. යම් කෙනෙක් මේ රූපේ ආදීනව දකිනවා නම් එයාට තමයි අවස්ථාවක් යෙදෙන්නේ කුමකටද? මේ රූපෙන් නිදහස් වෙන්න. මම ඔබට මේ අනාත්මය ගැන සඳහන් වෙන මේ බුදුරජාන් වහන්සේ මේ අනාත්මය ගැන පෙන්වා දීපු ලස්සන සිද්ධියක් බුදුරජාන් වහන්සේ කාලේ වෙච්ච කියා දෙන්නම්. ඒ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ
වැඩ ඉන්න කාලේ හිටිය එක්තරා උගත් මිනිසෙක්. මෙයා හරි ප්‍රසිද්ධ වුණා. මෙයා මහා උගතා මහා වාදකාරයෙක් විදිහට තමයි එදා දඹදිව මෙයා බොහෝම ප්‍රකට වෙලා හිටියේ. ඉතින් මෙයත් එක්ක තර්ක කරන්න වාද කරන්න පුළුවන් జగතෙක් නෑ කියලා තමයි මෙයා හිතාගෙන හිටියේ. මොකද මෙයාට හරියමං කෙනෙක් හම්බිලා තිබුණේ ඒ දක්වා. ඒ නිසා මෙයා මොකද කරන්නේ මේ හන්දිගානේ ටවුන් වලට ආවහම මෙයා පොඩි කයිවාරුවක් කියනවා. මොකද්ද මෙයා කියන්නේ? කියනවා කවුද ඔය ඉන්නවනේ එක එක ශ්‍රමණ බ්‍රාහ්මණවරු සම්මා සම්බුද්දයි කියලානේ කියාගන්නේ. නිකන් වැරදිලා හරි මාත් එක්ක වාදයට ආවනම් බලා ගන්න තිබුණයි කිව්වා. මං වාද කරොත් මේ තියෙන කණුත් හෙලවිලා යනවා, කම්පා වෙලා යනවා කියලා මෙයා මොකද කරේ මේ හන්දි ගානේ ටවුන් ගානේ මෙහෙම කියන්න ගත්තා. පස්සේ මොකද වුනේ? එක්තරා දවසක මේ පුද්ගලයා පාරේ යද්දි දැක්කා මේ පස්වග මහණුන්ගෙන් එක ස්වාමින් වහන්සේ නමක් අස්සජී කියන ස්වාමින් වහන්සේ මාවතේ පිණ්ඩපාති වඩින. දැන් මෙයා හැම වෙලේම මොකද දැක්කේ? ශ්‍රමණවරු කවුරු හරි දැක්කනම් ගිහිල්ලා පන්නගෙන වාද කරනවා. අනිත් දේවල් හෙලා දකින්න කටයුතු කරන කෙනෙක්. සත්‍යක මොකද කරේ? පිටිපස්සෙන් ගියා. ගිහිල්ලා අර ස්වාමින් වහන්සේව දැකලා දැන් අපි නම් වන්දනාමාන කරලා වාඩි වෙලා බොහොම ගෞරවයෙන් යමක් අහන්නේ. මෙයා එහෙම නෙමෙයි. කොහොමද එහෙම කියලා කතා කරා හිටගෙන හැවි ප්‍රශ්නේ. වාඩි වෙලා නෙවි. මෙයා අහනවා ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට නිතර නිතර දෙන අවවාදෙ මොකක්ද කියලා ඇහුවා. නිතර නිතර දෙන අවවාදෙ මොකක්ද කියලා ඇහුවාම අස්සදී ස්වාමින් වහන්සේ මෙහෙම කියා හිටියා. බුදුරජාණන් වහන්සේ අපිට නිතර නිතර දෙන අවවාදය තමයි මේ රූපය අනිත්‍යයි කියලා. මේ වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. චේතනාව අනිත්‍යයි. විඥානි අනිත්‍යයි කියලා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අපිට දෙනවා නිරන්තරයෙන් අවවාද මේ විදිහට. කොහොමද? මේ රූපය අනාත්මයි. මේ වේදනාව අනාත්මයි. මේ සංඥාව අනාත්මයි. මේ චේතනාව අනාත්මයි. මේ සිත අනාත්මයි කියලා කියා දෙනවා. සියලු සංස්කාර හේතුන්ගෙන් හටගත් අනිත්‍යයි අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපිට අවවාද කරනවා කිව්වා. එහෙම එකක් අපිටත් අහන්න ලැබුණානේ කිව්වා. වැරදි ඉගැන්වීමක් නෙවෙයි කිව්වා. මේක වැරදි ඉගැන්වීමක් නේ කියලා කිව්වා. අපිට ওই ශ්‍රමණ ගෞතමයන් හම්බුන වෙලාවක අපි පොඩ්ඩක් කතා බහ කරලා අපි හරි උක හදලා දෙන්නම්කෝ හරි විදිහට කියලා සත්‍යක මහා කයිවාරුවක් ගැහුවා. එහෙම කරලි ඉවරලා මොකද කරේ? ලිච්ඡවි රජදරුවෝ 500ක් එකතු කරගෙන කිව්වා වරිල්ලයන්ට මාත් එක්ක අද ශ්‍රමණයන් වහන්සේත් එක්ක ලොකු කතා බහක් තියෙනවා. අද බලාගත්ත හැකි කිව්වා ওই ශ්‍රමණයන් වහන්සේට දාඩිය දාන දෙවිල්ල කිව්වා. මාත් එක්ක වාද කරන්න ඇවිල්ලා. එළුවෙකුගේ රවුලෙන් අල්ලලා එහෙට මෙහෙට කරනවා වගේ මම වාද කරලා පරද්දන හැටි බලාගත්ත හැකි කියලා මෙයා තව බොහෝ දේවල් කියලා අර ලිච්ඡවි රජදරුවෝ 500ක් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් මෙයා එනවා කියලා දැනගෙනම හොඳ ඉඩකඩ තියෙන තැනක් හොයාගෙන මහ වනාන්තරේ මේ මහ වනාන්තරයේ ගසක් යට බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. මෙයා ඇවිල්ලා අහනවා ඉන්න ස්වාමීන් වහන්සේලා කෝ ඔබ වහන්සේලගේ ශාස්ත්‍රුන් වහන්සේ කිව්වා. කිව්වා අන්න අසවල් තැන අසවල් ගසක් තියෙනවා අන්න එතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා එතෙන්ට ගිහිල්ලා හම්බෙන්න පුළුවන් කිව්වා. බොහොම බුදුරජාණන් වහන්සේ හොඳට ඉඩකඩ තියෙන තැනක මෙයා එනකම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. මෙයා ආවා. ලිච්ඡවි රජදරුවෝ ටික ලිච්ඡවි ලිච්ඡවි කුමාරවරු වාඩි වුණා. සත්‍යක ඇහුවා මේ ඔබ වහන්සේ කොහොමද ඔබ වහන්සේගේ ශිෂ්‍යයන්ට අවවාද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වචනයක්වත් එහෙට මෙහෙට කරන්නේ නැතුව අස්සජී ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ යම් විදියකටද කිව්වේ
බුදුරජාණන් වහන්සේ එහෙමම කිව්වා. ඇයි ඒ වචනයක් එහෙම කරා නම් ওই මිනිස්සයා පෙරදින වෙලාවට අනිත් පැත්තට කියන්න පුළුවන්. අර ස්වාමින් වහන්සේ කිව්ව එකක් ඔබ වහන්සේ කිව්ව එකක් නේ. මං අර කහලා ඒ විදිහට වාද කරන්න ආවම ඔබ වහන්සේ වෙන එකක් නේ කිව්වේ කියලා මෙයා ඇගබීර ගන්න අර අමරාවික් කියපනේ වගේ ආඳ වගේ ලෙස්සල යන්න පුළුවන් જાතියේ කට්ට මිනිස්සෙක් මේ මිනිස්සයා. ඒ නිසා මොකද කළේ බුදුරජාන් වහන්සේ අස්සජී මහරහතන් වහන්සේ කියපු වචන ටික එහෙම් පිටිම කිව්වා. මොකක්ද කිව්වේ? රූපය අනිත්‍යයි. වේදනාව, සංඥාව, චේතනාව, විඥානය අනිත්‍යයි. අනාත්මයි. සියලු සංස්කාර අනිත්‍යයි අනාත්මයි කිව්වා. අයියෝ කිව්වා. ඔබ වහන්සේ මේ වගේ කතාවක්ද කියන්නේ කියලා ඇහුවා. මේක පින්නොතිනි අපිට හරි වැදගත්. මේ අනාත්මය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. මේ කියා දෙන්නේ තමන්ගේ මේ අපිට ලැබුණ මේ රූපේ යථාර්ථය. පස්සේ එතනදී මෙයා කියනවා මට උපමාවක් මතක් වෙනවා බුදුරජාණන් කිව්වා එහෙනම් කියන්ටි කියලා. මේ මහ පොළවේ පිහිටලා නෙමේ ගස් කොළන් ඔක්කොම වැඩින්නේ. මේ පොළව අධිපති කරගෙන කිව්වා. මේ පොළවේ පිහිටලා තමයි මිනිස්සු ඔක්කොම දේවල් කරන්නේ කියන්නේ ඔක්කොම කරන්නේ. ආන් මේ වගේ තමයි මිනිස්සු පින්පව් කරනවා නම් මේ රූපේ පිහිටලා රූපේ ආත්මය කරගෙන වේදනා සංඥා චේතනා ආත්මය කරගෙනයි කරන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ කියා හිටියා සත්‍යක ඔබ එහෙමද කියන්නේ කිව්වා. ඔව් මේ මං විතර නෙමෙයි මේ අනිත්‍යයත් එහෙම තමයි කියන්නේ කිව්වා. ඇයි ඒ? බුදුරජාණන් කිව්වා මේ අනිත්‍යය පටලවා ගන්න මොකද ඔහේනේ මේ කතාව ගෙනාවේ කියලා කිව්වා. මෙයා බැලුවා මේ මොනවා හරි ලෙඩක් වැටුනොත් ඔක්කොම බෙදාගත්තු සම යන හින්දා තමයි යා එහෙම කරේ එකපාර හිත ගැස්සිලා. නෑ නෑ මම තමයි කියන්නේ කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ සත්‍යක ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න ඕන. හායි කිව්වා. ඒ තමයි සත්‍යක මේ ලිච්ඡවි රජදරුවන්ට ඒ වගේම මගදී අජාසත් රජුරවන්ට කොසල් මහ රජුරවන්ට පුළුවන් ද තමන්ගේ රටේ ඉන්න නිර්පණ්ඩෝන අය නිර්පන්න ධනෙන් හානි කරන්න උන අය ධනෙ අරගෙන ඒගොල්ලන්ව දුගී දුප්පතුන් කරන්න ඒ වගේම තමයි ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතේ වුණත් තමන්ට ඕන නැති කරන්න පුළුවන්කම තියනවාද මේ ලිච්ඡවි මේ කොසල් රජුරවන්ට මගදී අජාසත් රජුරවන්ට පුළුවන් නේද කිව්වා. සත්‍යකත් බැලුවා හොඳයි සත්‍ය කිව්වා ඔව් පුළුවන් කිව්වා. ඔව් පුළුවන් කිව්වා. ඒ කොසල් මහ රජුරු අජාසත් රජුරවන්ට විතර නෙමෙයි මේ ලිච්ඡවි රජදරුවන්ටත් පුළුවන්. එහෙව් එකේ කවර කතාවක් දැහුවා මේ කොසල් රජුරුව ගැන අජාසත් රජුරුව ගැන කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ එකපාර ඇහුවා දැන් අර රජ්ජුරුවන්ට තමන්ට ඕන විදිහට තම ජනතාවගේ ජීවිතේ නැති කරන්න දුප්පතුන් කරන්න රටින් පිටුහල් කරන්න පුළුවන්. එහෙනම් සත්‍යක ඉදිරිපත් කරගෙන තර්කේ තමයි මේ රූපය ආත්මයි. මේ රූපේ පිහිටලා තමයි පින්පව් කරන්නේ තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන් කියන තර්කේ තමයි සත්‍යක ඉදිරිපත් කළේ. සත්‍යක බැලුවා බුදුරජාණන්සේ කියපු කතාව තුලත් තමන්ට වාසි වෙන එකක් ඇති කියලා කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේ අහනවා සත්‍යක ඒ කොසල් රජුන්ට අජාසත් රජුන්ට ජනතාව නිර්පලාරිනවා ජනතාව සමහර අය මරණයටපත් කරන්නටත් ධනහානිය කරන්නටත් පුළුවන් නම් රජුන්ට ඕන දේ එහෙම කරන්න පුළුවන් නම් දැන් කියහන් කිව්වා. දැන් කියහන් කියලා කිව්වා මේ රූපය තමන්ගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන් දැක්වා. ඒකෙන් අදහස් කරේ මොකක්ද? කොරෝනා වගේ ආබාධ ඇති වෙද්දී කට්ටි ස්පිරිතාල වල ගිහිල්ලා ලෙඩු ගාවට ගිහලා ඉස්සර කිව්වනේ ලෙඩ හොද කරනවා, හාස්කම් වලින් හොද කරනවා, මෙහෙම කරනවායි කිව්වනේ. ඒ වගේම තමයි මේ රූපය නැති වෙලා යද්දි මරණයටපත් වෙද්දී අර කොසල් රජුරවන්ට මරන්න ඕන අය මරන්න නිර්පණ්ඩ ඕන අය නිර්පණ්ඩ පුළුවන් වගේ සත්‍යක දැන් කියහන් කිව්වා උඹට පුළුවන්ද කිව්වා උඹේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන් දැන් කියහන් කිව්වා. සත්‍යක මොකද උනේ? සත්‍යක සද්ද නැතු ඉන්න. ඇයි ඒකට හේතුව? සත්‍යකට තියෙන කැත රූපයක්. සත්‍යක ලස්සන නැත. සත්‍යකට තිබුණේ කැත රූපයක්. සත්‍යකට තමන්ගේ මේ රූපය ආත්මයි නම් තමන්ට පුළුවන් මගේ රූපේ කැත වෙන්න එපා මගේ රූපේ ලස්සන වෙන්න.
මගේ උස මෙච්චරක් වෙන්න, මගේ උස එච්චර වෙන්න එපා මෙච්චරක් වෙන්න. මගේ දත් ටික මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. මගේ ඇස් දෙක මෙන්න මෙහෙම තියෙන්න ඕනේ කියලා මේ රූපයේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ගේ බලය පතුරවලා තමන්ගේ වශයෙන් ගන්න පුළුවන් දෙවුවා. සත්‍යකට කට උත්තර නැතුව ගියා. ගාගෙන බිම් බලන් හිටිය දැන් උත්තර දෙන්නේ. ඉතින් මේක කියා දෙන්න කිව්වොත් තව ලස්සන කරුණු ගොඩක් තියෙනවා. මේ වේදනා සංඥා චේතනා ගැන බුදුරයන් වහන්සේ මහානෝ. අහනෝ අනිත්‍යයි නේද ඇහුවා. සත්‍ය කිව්වෝ අනිත්‍යයි කිව්වා. අනිත්‍ය වෙච්ච දේ දුකක්ද නැද්ද කිව්වෝ දුකයි කිව්වා. මේ අනිත්‍ය වෙච්ච රූපේ මම මගේ කියලා ලබන්න පුළුවන්ද කියලා කිව්වා. බෑ කියලා කිව්වා. පින්නතුනි මේකේ අපි ඉදිරියේදී තව විස්තර ඇතුළත් කරලා ඉස්තරා දේශනාවලදී අපි වැඩිපුර කරුණු ටිකක් කතා කරමු. එහෙමනම් අපි තේරුම් ගන්න පින්නතුනි එක දෙයක්. අපෙන් ඇහුවොත් මේ කේස් කාගේද කිව්වොත් මම කියන මගේ කියන ඇස් දෙක මගේ කියනවා කන් දෙක මගේ කියනවා නාහි මගේ කියනවා දිව මගේ කියනවා කය මගේ කියනවා මේ හිත මගේ කියනවා මගේ වේදනා කියනවා මගේ හඳුන ගැනීම කියනවා මගේ චේතනා කියනවා මගේ හිත කියනවා එහෙනම් අපි මේ දේවල් මගේ කියලා අල්ලගත්තා දැන් කල්පනා කරලා බලන්න පින්නතුනි කොරෝනා හැදිලා අර වලවල් වලට මිනි ගොඩාක් දාද්දී ඒ ඔක්කොම කොම්පෝස් වෙලා යද්දී දැන් ඒ තුල මගේ කියලා මම කියලා දෙයක් දකින්න නැහැ. මගේ ආත්මයට අයිති කියලා දෙයක් ඒ රූපය තුල දකින්න නැහැ. එහෙනම් අපි කල්පනා කරගන්න ඕන එක දෙයක් තියෙනවා ඒ මොකක්ද? මේ රූපය කියලා කියන්නේ ආත්මයකින් තොර දෙයක් විදිහට මේ රූපය දකිද්දී එයා රූපය දකින්නේ කොහොමද? මේ ලෝක ස්වභාව ධර්මයට අයිති දෙයක් කියලා ඒ දකින්න ඕනේ. එහෙනම් මේ ශරීරයේ පොළවට පස් වෙලා යන දෙයක් තියෙනවා. ඒකට කියනවා පඨවි ධාතු, කෙස්, ලොම්, නියපොතු, සම්මස්නහර ආදී. ජලයේ දිය වෙලා යන දෙයක් තියෙන එකට කියනවා අපි ආපෝ ධාතුව කියලා පිත සෙම සැරව. ඒතර මේ ලෝකෙත් ජලයේ තියෙනවා. මේ ලෝකේ පස තියෙනවා. ඒ වගේම තමයි මේ ලෝකේ තියෙන රස්නි ගතියක් අපේ ශරීරයේ ඒ රස්නින් සකස් වෙච්ච දෙයක් අපේ ශරීරයේ තියෙනවා. ඒ වගේම තමයි මේ ලෝකේ සුළඟ තියෙනවා. ඒ සුළඟින් සකස් වෙච්ච දෙයක් අපේ ශරීරයේ තියෙනවා. මේ නහර වැල්ල ඇතුලේ බඩ වැල්ල ඇතුලේ සුළඟ තියෙනවා. එහෙනම් මේ ලෝකයට අයිති දෙයකින් සකස් වෙච්ච දෙයක් තියෙනවා. ඒකට කියනවා රූපය කියලා. එහෙනම් යම් කෙනෙක් නුවණින් විමසා බලන්ටි කිව්වා මොකක්ද? බාහිර තියෙන පස් වෙලා යන මේ මහ පොළොව අපිට ඕන විදිහට වසඟේ තියාගන්න බෑ. බාහිර තියෙන රස්නේ සුළඟ තෙතමනේ අපිට ඕන විදිහට වසඟේ තියාගන්න බෑ. අන්න ඒ වගේම තමයි ඒවෙන් හටගත්ත මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේත් අපේ වසඟේ තියාගන්න බෑ. ඒ වගේ තමයි මේ ග්‍රහ වස්තුවේ ලෝකයේ තියෙන යම් දෙයක් වේද සදාකාලික කිසි දෙයක් මේ ලෝකේ නෑ. මේ ලෝකේ සියලු දේ නැසිලා වෙනසලා යන කෙටි කාලෙකින් අවසන් වෙලා යන අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක්. එහෙනම් පින්නතුනි අපි මේ රූපේ දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ අනිත්‍ය දෙයක් විදිහට. දුක්ඛ දෙයක් විදිහට, අනාත්ම දෙයක් විදිහට, හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් විදිහට නුවණින් විමසද්දි එයාට වැඩෙන්නේ ප්‍රඥාවයි. එයා ඒ විදිහට රූපේ දිහා දකිද්දි මොකද වෙන්නේ? එයාට ඒ රූපෙන් නිදහස් වීම. එහෙමනම් නිස්සාරණිය උපදින. එහෙනම් එයා රූපෙට ඇලෙනවා කියන්නේ සැප විඳීම. සැප විඳීම අපි විමසන්න තියෙන්නේ දුක්ඛ සමුදය තුළ දුක් සසර සකස් වීමත් එක්ක. ඒ වගේම තමයි මේ රූපය මුල් කරගෙන ආදීනව ඇති වෙනවා. ඒ තුළ තියෙන දුක. එහෙනම් ඒක අපි දකින්න ඕනේ ආර්ය සත්‍ය තුළ දුක්ඛ ආර්ය සත්‍යයට ගලපලා දකින්න ඕනේ. එහෙමනම් අපි කල්පනා කරගන්න ඕනේ මේ රූපය ගැන යම් කරුණු ටිකක් අපි ඉගෙන ගත්තා. අපි ඉදිරි වැඩසටහන් වලදී වේදනා සංඥා චේතනා ආදී ගැන අපි දීර්ඝව විස්තර සහිතව අපි ඉගෙන ගමු. මේ රූපය ගැන කියා දෙද්දි මෙතනදී ඉගෙන ගන්නට විස්තර කර ගන්නට බැරි වෙච්ච කරුණුත් අපි ඉදිරියේදී කතා කරන දහම් කරුණු තුලදී අපි යම් කරුණු ටිකක් අපි තවදුරටත් කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ඔබ මේ රූපය ගැන මේ රූපේ ඇත්ත ගැන අපේ ශාස්ත්‍රුන් වහන්සේ යම් දහම් කරුණු පෙන්වා දුන්නද මේ අනාත්ම ලක්ෂණ සූත්‍රේ
අපේ රූපය ගැනයි යම් කරුණු ටිකක් ඉගෙන ගත්තේ. මේ දහම් කරුණු ඔබ හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා කියලා කවුරු සාදු කියන්නේ. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.